අයිබුවන් ඔබට සුබුදෑසනක් ප්‍රාර්ථනා කරනවා පත්තරේ විස්තරයේ සමගින් එක්වීම සඳහාම. අර පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය පළමු දවස අද වේ. එහෙම දවසක් නෙවෙයි අද. හැබැයි එක ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය පිළිබඳව කතා කරනවා. ඊයේ කිව්වා ඒ පිළිබඳව කතා කරાવી කියලා. අද පත්තර දෙකක් ප්‍රධාන ශිෂ්‍ය පාඨය බවට පත් කරගෙන තිබෙන්නේ පළමු ශ්‍රේණියට දරුවා ඇතුළත් කර ගැනීමේ කතාවයි. ඒකයි මට මතක් වුණේ පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය මුල්ම දවස අද වේ කියලා. ලංකාදීප ප්‍රධාන ශිෂ්‍ය පාඨයයි මේ. එක ශ්‍රේණියට ළමයින් 35 දෙනයි. එමයි පත්තරේ වාර්තා කරන්නේ සටහන රංජන් කස්තුරිගෙන්. ලබන වසරේ සිට ක්‍රියාත්මකයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්. පාසලක පළමු ශ්‍රේණියට ඇතුළත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ලබන වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි 35කට සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ වන විට පළමු ශ්‍රේණියේ පන්තියට ඇතුළත් කර ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව 40ක් වන අතර ලබන වසරේ සිට එම සංඛ්‍යාව 35කට සීමා වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් එක ශ්‍රේණියට ළමයින් 35 දෙනයි. දැන් 40 ඇතුළත් කරගන්න තමයි මහා පරිමාණ යුද්ධයක් කරන්නේ. 40ට එක්කෙනෙක් වෙන්න ජනප්‍රිය පාසල්වල දැන් තවත් 5කින් අඩු කරන්නටයි නියම වෙලා තියෙන්නේ. එතකොට තරඟයේ කොයිතරම්නම් උණුසුම් මට්ටමකට යයිද? රිවිර ප්‍රධාන ශිෂ්‍ය පාඨය වාර්තා කරන්නේ තේමයි. ලබන වසරේ සිට පළමු ශ්‍රේණියේ පන්තියකට සිසුන් 35ක් පමණයි. වාර්තාව මංජුල ප්‍රදීප්ගෙන්. ශ්‍රේෂ්ඨාධිකරණයේ 2007 දී ලබා දුන් නඩු තීන්දුවකට අනුව 2016 සිට පළමු ශ්‍රේණියේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 35 දෙනෙකුට සීමා විය යුතුයි. අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෙන්න දැනුවත් කිරීම 40කට තිබුණු තත්ත්වය 35 දක්වා 5කින් පහත වැටිලා තියෙනවා. ඒ එක ශ්‍රේණියේ කතන්දරය. එතනින් එහා අපි දේශපාලන කතන්දර වලට යමු. දිවයින ප්‍රධාන ශිෂ්‍ය පාඨය මේ. රාජ්‍ය ආයතන 5ක් බැංකුවලින් කෝටි ලක්ෂ 2ක් ණය අරන්. සටහන අජිත් තලහකෝන් සහ කුෂාන් සුබසිංහ. පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව රාජ්‍ය ආයතන 5ක් පසුගිය ආණ්ඩුව සමයේ රජයේ සහ පෞද්ගලික අංශයේ බැංකුවලින් රුපියල් කෝටි 1,98,762 ණය ලබාගෙන ඇතැයි ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනවා. කොහොමද ගාන? පොඩ්ඩක් අපි දැනෙන විදිහට කතා කරමු. රාජ්‍ය ආයතන 5ක් බැංකුවලින් ගත්ත ණය ප්‍රමාණය කෝටි ලක්ෂ 2ක්. කෝටි ඒව ලක්ෂ 2ක් අරගෙන තියෙනවා. කොහොමද ගණන් හෙලවමු? රාජ්‍ය ආයතන 5ක් අරගෙන තියෙන්නේ බැංකුවලින්. සෙල්ලම් ගානක්දනේ. දිනමින ප්‍රධාන ශිෂ්‍ය පාඨය මේ. පාර්ලිමේන්තුව තිදෙනාගේ නම් සම්මත නොකලත් සියලු කොමිෂන් සභා පිහිටුවිය හැකියි. ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්නගේ ප්‍රකාශයේ සටහන ගාල්ලේ නන්දසිරිගෙන්. ව්‍යවස්ථාදායක සභාවට දැනට නම් කොට ඇති සිවිල් පුරවැසියන් තිදෙනාගේ පත්වීම් පාර්ලිමේන්තුව විසින් ඉදිරි දිනවලදී සම්මත කිරීම නොකළහොත් ඒ තිදෙනා නොමැතිව ඉතිරි 7 දෙනාගෙන් හෝ එම සභාව ස්ථාපිත කොට 19 වෙනි ව්‍යවස්ථාවෙන් නම් කොට ඇති සියලුම කොමිෂන් සභා පිටුවීම කළ හැකිව ඇතැයි ඉදිරියේදී ඒ සිදුවනු ඇතැයිද ජනාධිපති නීතිඥ ලංකා සම සමාජ පක්ෂයේ ජාතික සංවිධායක ජයම්පති වික්‍රමරත්න මහතා ගාල්ලේදී සඳහන් කර තිබෙනවා. දැන් ඊළඟට මව්බිම් පත්තරේ වෙනම කතාවක් ප්‍රධාන ශිෂ්‍ය පාඨයට අරගෙන එන්නේ අඹගස්කන්ද මුදුනේ සුපිරි සූදු පොලක්. වර්තාව කෑගල්ලේ බණ්ඩාර සහ සරත්. ඇතුල්වීමේ ගාස්තුව ලක්ෂයයි. කන්ද වටේට ආරක්ෂක බුර සෙබළු. කෑගල්ල දමුණුපොළ අඹගස්තැන්න කඳු මුදුනේ හමුදා කමාන්ඩෝ බලකායේ හිටපු බටයෙකුගේ නායකත්වයෙන් කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය සුපිරි බූරු පොලක් පින්දිනිය පොලිසිය විසින් වටලා 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෑගල්ලේ තියෙන්නේ වටලන්නේ පින්දිනිය පොලිසිය. පත්තරේ මෙහෙමත් ලියලා තියෙනවා. කෑගල්ල පොලිසිය අල්ලපු නැති නිසා පින්දිනිය පොලිසියෙන් අල්ලයි. එතකොට කෑගල්ල පොලිසිය ඇල්ලුවේ නැත්තේ ඇයි? ප්‍රශ්නාර්ථය ඉතුරු වෙනවා. ඇතුල්වීමේ ගාස්තුව ලක්ෂය කියලාත් මෙන්න දාලා තියෙනවා. ඒ අතරේ 20 කොට්ටාස ක්‍රම යටතේ 125ක් නෙගන්නේ. ඒක මදිලු එක්සත් ජනතා නිදහස් සන්ධානයට අද පත්තරේ වාර්තා කරනවා. කොට්ටාස ක්‍රම යටතේ මන්ත්‍රීන් 125කට වඩා ඕනේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනපතිගෙන් ඉල්ලයි. මන්ත්‍රී ආසන 225 නොඉක්මවන සංශෝධන පිළිබඳ සාකච්ඡා කළ හැකි එක්සත් ජාතික පක්ෂය එහෙම සඳහන් කර සිටිනවා.
පෙරේදා රාත්‍රියේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබෙනවා 20 වෙනි සංශෝධනයට. එය ඉදිරිපත් කරනවා. ඒ 20 වෙනි සංශෝධනය පිළිබඳව බොහෝ දෙනා කතා කරන්නේ විවිධ ආකාරයෙන්. පක්ෂ දේශපාලන ධාරාව ඉන්නවා. එය ගැටලුකාරී තැනකට පත් වෙලා කියන දේශපාලන ධාරාව ඉන්නවා. ඒ අතරේ කොට්ටාශ ක්‍රම යටතේ 125කට වඩා ඕනේ කියලා එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරනවා. මන්ත්‍රී ආසන 225 නොඉක්මවන සංශෝධන පිළිබඳ සාකච්ඡා කළ හැකියි කියලා එජාපේ කියනවා. හැබැයි අර 125 ගැන නම්‍යශීලී වෙන්න පුළුවන් කියලාත් ඔවුන් සඳහන් කළා. මෙන්න ඒ ගැන වැඩිදුර වාර්තාවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 20 වෙනි සංශෝධන යෝජනාව පදනම් කරගෙන සන්ධානයේ අනෙකුත් පක්ෂවලත් අයගේ මන්ත්‍රීවරුත් අදහස් අරගෙන 20 වෙනි සංශෝධනයට අපේ සංශෝධන සහිතව තමයි අපි 20 වෙනි සංශෝධනය අනුමත කරන්නේ. ඒ සඳහා සියලුම මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ප්‍රකාශයටපත් වුණා. අද පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස් වූ අතර එහිදී එකඟතාවයකට පැමිණ ඇත්තේ අනෙකුත් පක්ෂවල යෝජනා සම්බන්ධයෙන් නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමටයි. අද දිනේදී අපිට දැනගන්න ලැබුණු තොරතුරු අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය රැස් වූ අවස්ථාවේදී ඔවුන් යෝජනා කරලා තියෙනවා ඒ ක්‍රමවේදයට එකඟයි. එහෙත් මන්ත්‍රී කොට්ටාස මට්ටමින් තෝරාපත් කරගනු ලබන ප්‍රමාණය 125 ප්‍රමාණවත් නැහැ. එය ඊට තරමක් වැඩි විය යුතුයි කියලා අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්න සූදානමින් ඉන්නවා. අපි නම්‍යශීලීව මේ පිළිබඳව සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවය ඇතිව සම්මත කර ගැනීමට සියලු උත්සාහයන් ප්‍රයත්නයන් දරමින් සිටිනවා. මේ අතර පක්ෂ නායකයින් අතරද රැස්වීමක් අතපස්තුරුවේ පැවති අතර එෙහිදී ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කර මහතා සඳහන් කළා. අද පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවේ ඉස්සලගත්තේ ව්‍යවස්ථා සභාව. ඒක පිටුවීමේ තිබුණු ගැටලු යම් සමතයකට පත් කරගත්තේ ඊට පස්සේ අපිටුරු පත් නොකරන සම්ප්‍රදායක් ලේඛනගත කරා. ඒ වගේම පාර්ලිමේන්තුවේ සඳහා යෝජනාව සම්මත කරේ. ඒ අනුව ව්‍යවස්ථා සභාව පත් කිරීමට එකඟතාවයක් ඇති කරගන්නවා. ව්‍යවස්ථාදායක සභාවට කලින් කතා වුණේ 20 සම්මත කර ගැනීම ගැනයි. 20ට ජයිපේ ස්ථාවරය කුමක්ද? ජයිපේ ඒ පිළිබඳ ප්‍රශ්නාර්ථයක් නගනවා. දිවෙන් වාර්තා කරන අය 20න් ගෙනවිත් තිබෙන්නේ සාකච්ඡා කළ ඡන්ද ක්‍රමය නොවේ. ආණ්ඩු කුමාර දිසානායකගේ ප්‍රකාශය සටහන සිරිමන්ත රත්නසේකරගෙන්. කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළත් ඡන්ද ක්‍රමය මෙතෙක් සාකච්ඡාවට බඳුන් වූ ඡන්ද ක්‍රමය නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ආණ්ඩු කුමාර දිසානායක මහතා ඊයේ දෙවයිනට සඳහන් කළා කියලා පත්තරේ වාර්තා කරනවා. ඒ අතරේ ඔබ දන්නවද? අද තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 4 දෙනෙකුට ඇමති ධූර හිමි වෙනවාලු. මෙන්න ඇමති ධූර සංඛ්‍යාව දින දින වර්ධනය වන ආකාරය 4 දිනක් සෙන්පතියෝ එන්නයි හදන්නේ ඉස්සරහට. තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 9 දෙනෙකුට අද ඇමති ධූර කුෂාන් සුබසිංහ වාර්තා කරනවා. තවත් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු 4 දෙනෙක් අද ජනාධිපති කාර්යාලයේදී දියුරුම් දීමට බොහෝ දුරට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. බොහෝ දුරට ඉඩ තියනවලු 4 දෙනෙක් සෙන්පතියෝ වෙන්න. නැත්නම් අමාත්‍ය ධූර ලබා ගන්න. බලමු ඒ ඉඩකඩ කොයි විදිහට යථාර්ථයක් වේද අපිට දැනගන්න ලැබෙයිද කියලා. මෛත්‍රී රනිල් නිසා උදා වූ දැහැමි සමාජයේ විපක්ෂයට පේන්න බෑ. ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා කියන්නේ ලියන්නේ සේනකේ ළඟකෝන්. රුපියල් දසලක්ෂ 88,000ක් ඔබගේ මුදල් වලින් පසුගිය රජයේ වෙළඳ ඇමති ගසා කෑවා. වී මෝල් වලින් 90%ක්ම වසා දාලා යයි. ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ගල්ගමුවේදී ප්‍රකාශ කරනවා. ඒ අතරේ සඳහන් කර සිටින්නේ මෛත්‍රී රනිල් නිසා උදා වූ දැහැමි සමාජයේ විපක්ෂයට පේන්න බෑ කියලයි. ඒ අතරේ දේශපාලන හිතවත්කම් මත රස්සා දීලලු. දැන් මේ සියලු වැඩ කටයුතු වෙනස් කරනවා කියලා නේද වර්තමාන ආණ්ඩුව එන්නේ. දේශපාලන හිතවත්කම් මත ජල මණ්ඩලයට අලුතින් 600ක් බඳවගෙන සටහන සිරිමන්ත රත්නසේකර. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල පරිපාලන අනුමැතිය නොමැතිව දේශපාලන හිතවත්කම් මත අලුතින් සේවක සේවිකාවන් 600කට ආසන්න පිරිසක් වත්මන් රජය යටතේ එම මණ්ඩලයට බඳවාගෙන තිබෙනවා කියලා පත්තරේ වාර්තා කරනවා. දැන් මේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය හිමි අමාත්‍යාංශයේ ගොඩක් මේ කරුණු කාරණා එළියට එන අවස්ථාවක් දෙමත් නැත්නම් බොහෝ දේවල් කතා බහට ලක් වෙන තැනක්ද කියලා වාර්තා වෙනවා. දේශපාලන හිතවත්කම් මත ජල මණ්ඩලයට අලුතින් 600ක් බඳවගෙන කියලායි පත්තරේ වාර්තා කරන්නේ. ඒ අතරේ බඩු මිල ටිකක් වැඩි වෙලා නේද?
දැනෙන්න වැඩි වෙලා තියෙනවා නේද? කතා බහට ලක් වෙනවා දැනගන්න ලැබුණා. සටහන් දෙකක් පත්තර දෙකකින් අරගෙන එන්නම්. මේ දිවයින රුපියල 5ත වැටි භාණ්ඩ රැසක මිල නගී ලසිත දුමින්ද ලියන්නේ. අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු භාණ්ඩ රැසක මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 5ත වැටීම් මත මෙම තත්ත්වය උද්ගත වී තිබෙනවා. කලින් පැවති මිලට වඩා රුපියල් 10ත් 30ත් අතර මිලකින් සහල් සීනි පරිප්පු හාල් මැස්සන් ඇතුළු භාණ්ඩ රැසක මිල සැලකිය යුතු ප්‍රමාණයකින් මෙසේ ඉහළ ගොස් තිබෙනවා. සහල් සීනි පරිප්පු හාල් මැස්සන් ඇතුළු භාණ්ඩ රැසක ඒ අතරේ අර භාණ්ඩ කීපයක මිල ගණන් පහුගිය කාලේ අඩු කරලා ඒවා අඩුවට දෙන්න කියලා කිව්වා නේද? දැන් ඒ අතරේ ප්ලේන්ටිය 10ට ලැබෙනවද? ආප්පේ 10ට තියෙනවද? කිරිතේක ගාන මට මතක හැටියට 25ද කොහෙද කිව්වේ? ඒක ඒ ගානට තියෙනවද? ප්‍රශ්නාර්ථයක්. ඒ අතරේ මේ බලන්න අද පත්තරේ වාර්තා කරනවා අයවැයෙන් මිල අඩු කළ භාණ්ඩ 13ම වැඩි මිලට විකුණයි. පාරිභෝගික අධිකාරියට පැමිණිලි රැසක් සටහන ඉන්දික හේවා විතරණගෙන් ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙල යටතේ අතුරු අයවැයෙන් මිල අඩු කළ භාණ්ඩ 13ම වැඩි මිල ගණන් යටතේ විකුණන බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දිගින් දිගටම පැමිණ ලැබෙමින් තිබෙනවා කියලා මෙන්න පත්තරේ වාර්තා කරනවා. කාරණා දෙකක් රුපියල 5ත වැටි භාණ්ඩ රැසක මිල නගිනවා අයවැයෙන් මිල අඩු කළ භාණ්ඩ 13ම වැඩි මිලට විකුණනවා. මෙන්න හොයා බලන්න ඕන දේවල් ජනතාවගේ ජන ජීවිතය මේ ආර්ථික මිරිකීමෙන් පීඩනයෙන් නිදහස් කර ගැනීම සඳහා කෙටි විරාමයක් අරන් එන්නම්. සමහර වෙලාවට එකම කතාව පත්තර දෙකක් වාර්තා කරනකොට දෙවිදියකට යනවා. අර අනතුරකින් මියගිය සංඛ්‍යාව, තුවාල ලැබුවන් සංඛ්‍යාව පිළිබඳව කතා කරද්දී නම් කොයි වෙලාවෙත් අපි දකින්නේ නැහැ එකම ගණන් හිලව් තියෙනවා. බොහෝ වෙලාවට වෙනස් වෙනවා. නමුත් ඒ ගණන් හිලව් වල වෙනසක්. හැබැයි එක කතාවක් දෙවිදියකට වාර්තා කිරීම වරින් වර දක්නට ලැබෙනවා. පත්තර දෙකක් අරගෙන ඒ කතාව බලමු වාර්තා කරලා තියෙන ආකාරය. මේ දිනමින පොළොන්නරුවේදී මහින්දට කළු කොඩි එමයි දිනමින පත්තරේ චාරූපයක් එක්ක වාර්තා කරන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ පොළොන්නරුවේ පුරාණ ඉසිපතනාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබූ බෝධි පූජා පින්කම එම විහාරස්ථානයේ දායක දායිකාවන් පිරිසක් කළු කොඩි ඔසවා සිදු කළ විරෝධතාවයක් නිසා අත්හිටුවීමට සිදු වුණා කියලා වාර්තා කරනවා. ඒ වාර්තා කරන්නේ අදාළ චාරූපයකුත් අරගෙන එමින්. දායක දායිකාවන් කළු කොඩි අරගෙන විරෝධතාවය දැක්වූ නිසා මේ පින්කම අත්හිටුවන්නට සිදු වුණා කියලා දිනමින වාර්තා කරනවා. ඒ අතරේ බලන්නේ එම කතාවම රිවිර වාර්තා කරන්නේ තවත් ආකාරයකට. මහින්දගේ බෝධි පූජා පින්කමට දේශපාලඥයෙකුගෙන් බාධා. චන්දනකාරී වසම් වාර්තා කරන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීම සඳහා පවත්වනු ලබන බෝධි පූජා පින්කම් මාලාවේ තවත් පින්කම් මාලා කිහිපයක් ඇලහැර තමන් කඩුව කොට්ටාශය ඇතුළු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ඊයේ සූදානම් කොට තිබූ අවස්ථාවේ පළාත් දේශපාලන ප්‍රධානියෙකු විසින් එයට බාධා කර තිබෙනවා. දායක දායිකාවන් කළු කොඩි ඔසවලා විරෝධතාවය දක්වන නිසා අත්හිටුවන්නට සිදු වෙනවා කියලා එක පත්තරයක් කියනවා. අනිත් පත්තරේ වාර්තා කරනවා පළාත් දේශපාලඥයෙක්ගේ බාධා කිරීම නිසා මේවා නතර කරන්නට සිදු වුණා කියලා. ඔන්න අපි කාරණා දෙකම වාර්තා කරනවා. ඊළඟට මෙහි වැඩිදුර වාර්තාව තියෙනවා. අපි ඒ සඳහා යන්න කලින් අද පත්තරේට අපි අරගෙන යනවා ඔබව. මෙන්න මෙහෙම සටහනක් තියෙනවා. හිටපු ජනාධිපති මහින්දට ජීවිත තර්ජනයක්. සටහන එච්.අයි. තුෂාරගෙන්. පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ලැබේ කියලා පත්තරේ වාර්තා කරනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජීවිත තර්ජනයක් තිබෙන බවත් එබැවින් ඊට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් පවසමින් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කර සිටිනවා. දැන් කාරණා දෙකක් වැඩිදුර වාර්තාවෙන් ගෙනෙන්න හදන්නේ. එකක් මේ හිටපු ජනපති මහින්දට ජීවිත තර්ජනයක් තිබුණයි කියන කතන්දරය. අනිත් කාරණාව පොළොන්නරුවේදී පැවැත්වුණු රැස්වීමක්. එහිදී හිටපු ජනාධිපතිවරයා දක්වන අදහස් පොළොන්නරුව ගැනත් විශේෂයෙන් සඳහන් කරන්න අමතක කරන්නේ නැහැ. ওই කාරණා දෙක මෙන්න බලන්න.
හිටපු ජනාධිපතිවරයාට ජීවිත තර්ජනයක් ඇති බවට පවසමින් ජනතා මාධ්‍ය මධ්‍යස්ථානයේ සමාජිකයන් පිරිසක් පොලිස් මූලස්ථානයට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එතුමාගේ ජීවිතයට හානි කිරීමේ කුමන්ත්‍රණයක් පැහැදිලිව තිබෙන බවට අපි සොයාගෙන තියෙනවා. සියල්ල සම්පූර්ණ වෙලා තියෙනවා. ඉලක්කය සපුරා ගැනීම පමණයි ඉතුරු වෙලා තිබෙන්නේ. ඊට කලින් තමයි අපි මේ ක්‍රියාත්මක වුණේ 2009 සිට LTT බිහිසුණු ත්‍රස්තවාදීන් 300ක් සිරගත කොට තිබෙනවා. මේ අය රජයේ හෝ යම් පාර්ශවයක් විසින් නිදහස් කිරීමට කටයුතු යොදමින් තිබෙනවා. ඔවුන්ගේ මූලික ඉලක්කය තමයි මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතයට අනතුරක් ඇති කිරීම. නියෝජ්‍ය ඇමතිවරයෙක් එක්සත් ජාතිපක්ෂ රජයේ මේ වන විට සමාජ මාධ්‍ය හරහා තහවුරු කරමින් යනවා මහින්ද රාජපක්ෂ මහතා මිනිමරුවෙක් කියලා. මේ අනුව පෙනියන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතයට හානියක් කිරීම සඳහා ඒ සඳහා ඔහු සුදුසුයි යන්න සමාජය තුළ යම්කිසි මතයක් නිර්මාණය කරන්නට පුළුවන් තරම් ඉක්මනින් එතුමාගේ ආරක්ෂාව තහවුරු කරන්න. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සෙත්පතා බෝධි පූජා පින්කමක් බකමුණ ශ්‍රී සාරානන්දාරාම විහාරස්ථානයේදී අද පස්වරුවේ පැවැත්වුණා. පින්කමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස ඇමතු හිටපු ජනාධිපතිවරයා. අද සමහරුන්ට මම මේ බෝධි පූජා පවත්වනවට පන්සලට යනවට හුඟක් අය අකමැතිද බයයිද මම දන්නේ නැහැ. ඉතින් ඒක පන්සලට යන එක තමයි අපි නායකයෝ අනිත් අයට ආදර්ශ වෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. අද සමහර දේශපාලන ናයකයෝ මේක තේරෙනවද මම දන්නේ නැහැ. මම දකිනවා හැමදාම ටීවී එකේ මට චෝදනා කරනවා අද පන්සලකට ඇවිල්ලා පන්සලට එන්න දෙන්න එපයි කියලා දිනවයි කියලා ආරංචි. මේක කනගාටුදායක තත්ත්වයක්. මැතිවරණයක් තිබුණා. තමුන්නාන්සේලාගේ පළාතේ മന്ത്രിවරයා ජයග්‍රහණය කරා. අපි ඒකට සුබ පැතුවා. දින 100 වැඩපිළිවෙලට සුබ පැතුවා. හැබැයි අපි හිතුවා මීට වඩා අඩු ගානේ පොළොන්නරුවේ ජනතාවට යමක් කිරෙයි කියලා. අන්තිමට පොළොන්නරුව ගැනත් මොකක්දෝ දෙයක් කියලා අවසන් කළේ නේද? ඒ අතරේ තවත් ශිෂ්‍යපාඨ කීපයකට යමු. අර EPF වෙතින් 30% කලින් ලබා ගැනීමට අවස්ථාව ලබා දුන්නානේ පොලිමේ ගිය අය සඳහා. ඒක අදත් අද පත්තරේ මතක් කරලා තියෙනවා මෙහෙම කාරණාවකින්. EPF වෙතින් 30% ලබා ගැනීමට දැන්ටමත් අයදුම්පත් 12000ක් සටහන ශමිල පෙරේරාගෙන්. සේවක අර්ථසාධක අරමුදල් වලින් 30% මුදලක් ලබා ගැනීම සඳහා මේ වන විට අයදුම්පත් 12000ක් පමණ කම්කරු දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබෙනවා කියලා පත්තරේ වාර්තා කරනවා. හැබැයි අපි එදා බලාපොරොත්තු වුණ ආකාරයට ඒ හැටි ගානකුත් නෙවෙයි 12000. මට මතකයි මොකද්ද පත්තරයක තිබිලා කිව්වා මුල් දින කීපේ ලක්ෂය ඉක්මවලා අයදුම්පත් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා කියලා. 12000 කියලා කියන්නේ ලොකු ගානකුත් නෙමෙයි. කෞතුකාගාර සොරකම ආందోලනාත්මක කතන්දරයක් බවට පත් වුණා. කඩුවක් සමගින් භාණ්ඩ කීපයක් හොරකම් කිරීම. කෞතුකාගාර සොරකම පිළිබඳ පරීක්ෂණ ගැන සතුටක් නැහැ. සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය ඇමති කියන්නේ ලියන්නේ චාමර සම්පත්. දේශපාලන හස්තයක බලපෑමක් එල්ල වූ ආදැයි තවමත් සොයා ගැනීමට නැහැ. බලමු කතාවේ වැඩිදුර වාර්තාව. ජාතික කෞතුකාගාරයේ සිදු වූ සොරකම සම්බන්ධයෙන් පරීක්ෂණ තමා තරම් සතුට නොවන බවත් එහිදී නැති වූ භාණ්ඩ වලින් අඩක් පමණ තවමත් සොයාගෙන නොමැති බවත් සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දමිත්‍ර ඒකනායක මහතා සඳහන් කරනවා. හැබැයි මේ ගැන වැඩි අවධානයක් යොමු කරන එක වටිනවා. භාගයක් හම්බෙලා භාගයක් නැහැ. එහෙම වෙන්නේ කොහොමද? කෝ කඩුව කෞතුකාගාර සොරකම පිළිබඳවයි මේ මතක් කරලා තියෙන්නේ. ඒ අතරේ වෙනම කතාවක් කීයාව නේද? කතාබහට ප්‍රවෘත්ති ප්‍රකාශයේත් කතා වුණා. ශ්‍රී ලංකාව නිසා බිහි වුණු ස්මාර්ට්ෆෝන් ඇප්. එහෙමයි වාර්තා කරන්නේ. යුද්ධ අපරාධ සහ මානව හිමිකම් කඩකිරීම පිළිබඳ ඡායාරූප හා වීඩියෝ දර්ශන සාක්ෂි ලෙස ලබා ගැනීමට හැකිවන අයුරින් ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුමක් නිර්මාණය කිරීමට එංගලන්තයේ අන්තර්ජාතික නීතිඥ සංගමයේ කටයුතු යොදා තිබෙනවා කියලායි පත්තරේ වාර්තා කරන්නේ. තව ටිකක් අපි ඒක තේරුම් කරගනිමු. මෙන්න වැඩිදුර වාර්තාව. පසුගිය යුද සමයේ මෙරට සිදු වූ බව පැවසෙන යුද අපරාධවල දර්ශන ඇතුළත් කරමින් බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව චිත්‍රපටයක් නිර්මාණය කළේ 2011 වසරේදී. කෙසේ වෙතත් එම දර්ශනවල විශ්වසනීයත්වය පිළිබඳ ගැටලු මතුවුණා. එම ගැටලුව යලි ඇති නොවීමේ අරමුණින් මෙම නව වැඩසටහන අන්තර්ජාතික නීතිඥ සංගමය විසින් ආරම්භ කර තිබෙනවා. වැඩසටහනේ එක් අදියරක් ලෙස සකස් කළ iWitness ජංගම යෙදුම එළිදක්වමින් එම සංගමය සඳහන් කළේ මෙම Android යෙදුම හරහා යුද අපරාධ සජීවීව ඕනෑම පුද්ගලයෙකුට වාර්තා කළ හැකි බවයි. එම වාර්තාකරණයේ ස්ථානය දිනය හා වේලාව මෙම යෙදුම් මගින් ස්වයංක්‍රීයව සටහන් කරගන්නේ ආසන්නයේ ඇති Wi-Fi ජාලවල සහයෙන්. මෙම ක්‍රමයේදී සංස්කරණය හෝ විකෘති නොකළ දර්ශන ලබා ගැනීමේ සම්භාවිතාව ඉහළ බැවින් යුද අපරාධකරුවන් නීතිය හමුවට පැමිණිවිය හැකි බව අන්තර්ජාතික නීතිඥ සංගමයේ අදහසයි. ඔබට යම් අවබෝධයක් ලැබෙන්නේ නැති කාරණාව පිළිබඳව
ඊළඟට දිනමින පත්තරයට යන්නේ ඔබට මතකද වැලිකඩ රැඳවියන් හා ආරක්ෂකයන් අතර යුද්ධය. යුද්ධමය තත්ත්වයක් වාර්තා වුණේ බේස්ලයින් පාර. මම හිතන්නේ වසා තබමින් ආරක්ෂා කරන්නට වුණා දැඩි කලබගෑනියක් ඇති වුණා. අදාළ වාර්තාව ගැනයි ඊයේ කතා බහට ලක් වුණේ. රැඳවියන් 27 දෙනෙකුගේ ජීවිත අහිමි වූ වැලිකඩ ගැටුමේ වාර්තාව අගමැතිට සටහන බුද්ධිකා ඉඹුලානගෙන්. වැලිකඩ බන්ධනාගාරයේ සිටි රැඳවියන් 27 දෙනෙකුට ජීවිත අහිමි කරමින් වසර 2012 දී එහි ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පත් කළ කමිටුවේ වාර්තාව ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අගමැති කාර්යාලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දුන්නා. ඒ අවස්ථාවක් ඔබට ඡායාරූපයෙන් දැක බලා ගන්නට හැකියාව ලැබෙනවා. දේශපාලන කතාවක් නෙමෙයි මේ. හැබැයි දේශපාලන අධිකාරිය මේ ගැන හොයන්න ඕනි. මේ දැන් කතා කරන්න හදන දේ කරාපිටිය රෝහලේ හෘද ශල්‍ය ඒකකය. මේක ගැන පත්තර ගොඩක් වාර්තා කළා. ඇයි මේක දිගින් දිගටම වෙන්නේ? කරාපිටිය රෝහලේ හෘද ශල්‍ය ඒකකයේ වැසියාමේ අවදානමක්. සටහන සන්ධ්‍යා කරුණාරත්නගෙන්. කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද ශල්‍ය ඒකකයේ වැසියාමේ අවදානමක් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. හෘද ශල්‍යාගාරය තුළ හෘද නොවන වෙනත් සැත්කම් සිදු කිරීමට රෝහලේ පරිපාලනය තීරණය කිරීම මීට හේතු වෙලා තිබෙනවා. මෙන්න කතාව ඊයේ පාර්ලිමේන්තුවේදීත් කතා වුණා කියලා දැනගන්නට තේරෙනවා. කරාපිටිය රෝහලේ හෘද ශල්‍ය ඒකකයේ වැසියාමේ අවදානමක්. සෞඛ්‍ය අංශයේ බලධාරීන්ගේ අවධානය සඳහායි මේ කාරණාව යොමු කරන්නේ. ඒ අතරේ පොලිසිය අපේ මහත්වරුන්ට මාරුවීම් රැසක් ලැබෙනවා. 1400 දෙනෙකුට. පොලිසිය 1400 දෙනෙකුට අද සිට ස්ථාන මාරුවීම්. සටහන විජයානය දිරිසිංහ. පොලිස් දෙපාර්තමේන්තුවේ 1400ක පිරිසකට අද සිට ස්ථාන මාරු ලබා දී තිබෙනවා. බොහෝ කාලයක් තිස්සේ ස්ථාන මාරුවීම් ලබා ගැනීමට අභ්‍යාචන ඉදිරිපත් කළ විශාල පිරිසකටද මෙහිදී එම ඉල්ලීම් සලකා බලා මාරුවීම් ලබා දීමට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා කටයුතු යොදා තිබෙනවා. භාගයක් එහෙම කට්ටියක් කියලා කියන්නේ එකම තැන ගොඩක් කල් හිටපු නිසා මාරුවීමට අභ්‍යාචනා කළා තිබුණා කියලා. ඒකට අනිත් අය බලෙන් මාරු කරලා යවනවද මෙතන හිටිය කාලය වැඩි ඒ නිසා අලුත් තැනකට යන එක හොඳයි කියලා. අපි අනිත් ශිෂ්‍යපාට බලමු මේ විරාමයෙන් පසුව. ඊළඟ ඡන්ද සටන කොයි විදිහක් ගනේද? එජාප ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද සටනක් වේද? නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැහැදිලිවම කණ්ඩායම් දෙකක් දක්නට ලැබෙනවා. මෑත කාලිනව එය ඉතාමත්ම ඉහළ මට්ටමින් දක්නට ලැබුණා. ඒ අනුව ඊළඟ ඡන්ද සටන එජාප ශ්‍රී ලංකා සහ මහින්ද පාර්ශවය කියලා තුන්කොන් සටනක් බවට පත් වෙයිද? ඒ අතරේ ලංකාදීපයේ මෙහෙම වාර්තා කරනවා. එජාප ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද සටනට විදේශ විශේෂඥයෝ එළඹෙන මහා මැතිවරණයේදී ප්‍රචාරණ කටයුතු වඩා විද්‍යානුකූලව මෙහෙයවීම සඳහා විදේශ විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය පියවරගෙන තිබෙනවා. මහින්ද පාර්ශවයත් පියවර ගනිමින් ඉන්නවාද කියන්න අපි දන්නේ නැහැ. පැහැදිලිවම පාර්ශව දෙකක් දක්නට ලැබෙනවා මේ වන විට ඊළඟ ඡන්ද සටනේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලදී. ඒ අතරේ එජාපයෙන් ඡන්දෙට 6322 දෙනෙක් පොලිමේ ලියන්නේ ඩයනා උදයන්ගෙනි. එළඹෙන මහා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ඉල්ලුම් කළ 6322 දෙනෙක් අතුරින් තෝරාගත් දහසක්ගේ නාම ලේඛනයක් මේ වන විට සකස් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරලා සිටිනවා. 20ද විශ්වාස භංගයේද? ඒ ගැන කතා කරන්නේ. ඒ අතරේ මෙන්න නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා මහතා කියන කතාවක් අගමැති විශ්වාස භංගයේ ජනපති අතින් අනින් ඉවතට සටහන රංජන් කස්තුරිගෙන්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව අත්හැර දමන්නයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන්ට දැනුම් දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සඳහන් කර සිටිනවා.
අගමැති විශ්වාසභංගයේ ජනපති අනින් ඉවතට කියලායි පත්තරේ වාර්තා කරන්නේ. මේ කතාවම තවත් පත්තරයක තිබුණා. හැබැයි එතන තවත් සටහනක් තිබුණා. විශ්වාසභංගයේ ඉල්ලාස් කර නොගන්නා බව මහින්ද හිතවාදී මන්ත්‍රීවරු කියයි කියලා. ඒකයි දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉවත් කරගන්න කියලා කිව්වත් පාර්ශ්ව දෙකක් ඔතන ඉන්නවනේ. ඒ දෙකේ හැසිරීම දෙවිධයක් වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒ අතරේ තවත් විශ්වාසභංගයක් තියෙනවානේ මුදල් අමාත්‍යරයාට. ඇමති රවි ටෙරේ විශ්වාසභංගයට දිනයක් හෙට. ලියන්නේ අජන්ත කුමාරාගලකඩ. මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය හෙට දිනේ ප්‍රකාශ කරන බව ආණ්ඩු පක්ෂයේ ඊයේ පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී දැනුම් දී තිබෙනවා. විශ්වාසභංග ගැන කතා කරනකොට අපිට මතකයි අස්ගිරි පාර්ශවයේ මහානායක හාමුදුරුවෝ විශ්වාසභංගය පිළිබඳව අදහස් දැක්වීමකට නිරත වුණා. ඒක අපි ඔයගලන්ට කතා කළා. එතනට නෙවෙයි යන්න හදන්නේ. නමුත් අස්ගිරි පාර්ශවයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මුණ ගැසීම සඳහා මර්වින් සිල්වා මහතා ගියා. එහි වැඩිදුර වාර්තාව ගෙනෙන්න හදන්නේ. බලන්නේ මේ අවස්ථාවේදී කවුරුන්ද වැඩියෙන්ම කතා බහට ලක් කරන්නේ කියලා, වැඩියෙන් කතා කරන්නේ කවුද කියලා හොඳින් අවධානයෙන් බලාගෙන ඉන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා අස්කිරි මහානාහිමියන් බැහැතුරුවේ අද පස්වරු 6ට පමණ. ඒ අස්කිරි මහවිහාරයේදී මේ කලියුගේ අන්නේ කාලයේ තුමින නිරංකාර අල්පේක්ෂ ජීවිතයක් ගත කරන ජනාධිපතිතුමෙක් හම්බුණා. මේ ජනාධිපතිතුමාගේ ප්‍රඥාවටම හරියන මහා ප්‍රඥාවන්ත අගමැතිවරයෙක් හම්බුණා. මේ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් මර්වින් සිල්වා. මම මේක කියන බය නැහැ. මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විරුද්ධව විශ්වාස භංගයට අත්සන් කරෙත් නැහැ, අත්සන් කරන්නෙත් නැහැ. මට පේනවා අපේ දේශපාලනඥයෝ වයිවාරු ඈතින් ඉන්නවා. මට කියයි අමරජුරෝ මර්වින් සිල්වානේ මේ තියාගන්න බෑ. ඇයි හේතුව? මම දන්නවා මේ තියාගත්තොත් මේ පුටුවටත් ඔයා ගන්නවා වැඩි. කරුණා කළා දැම්මම දෙන්න ගාඩ් එකක් දැම්මම යන දිවි ලෝකයට මාර්ගය තියෙනවා. ඒ තුම්මන් හන්දේ මම යනවා දිව්‍ය ලෝකෙට. අර අපිට වින කරපු කරදර කරපු කට්ටිය මට පේනවා ඈත ඉන්නවා. කමලේ ලෝදිය ගහයි. පවඩේ කටුයි කුලේ යනවා. ආශිර්වාද කරනවා. වැඩ කරනකොට ඒකත් මං හරියට කලින් කියනවා. මර්වින් සිල්වා මහතා මහානායක හාමුදුරුවන් බැහැදකීමට ගිය අවස්ථාවයි කවුරුන්ද වැඩියෙන් කතා කළේ. ප්‍රශ්නාර්ථය ඉතිරි කළා ඊළඟ සටහනටයි ඔබ අරගෙන යන්නේ. අර කැන්ටින් වල කෑම, ඒ වගේම කොළඹ අවට කෑම කඩවල් ඒ තත්ත්වය වාර්තා කළා වරින් වර. පරිස්සමට කෑම ගන්න කියලා අපි ඔබට කිව්වා. ඒ අතරේ පාසල් කැන්ටින් වලටත් පැනලා හොයන්නයි සූදානම් වන්නේ. ගොඩක් වටිනවා. කොළඹ සරසවි තර්ස්ටන් කැන්ටින් වලට දඩගසයි. ලියන්නේ ජයන්ත සමරකෝන්. රාජකීයට අවවාද සෞඛ්‍යාරක්ෂිත බවින් තොරව ඉතා අපිරිසිදු අන්දමින් සිය ආපනශාලා පවත්වාගෙන ගිය බවට චෝදනා ලැබූ කොළඹ විශ්වවිද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලයේ ආපනශාලා හිමිකරුවන් දෙදෙනාට මාලිකාකන්ද මහේස්ත්‍රාත් ජයකිද අල්විස් මහත්මිය පිළිවෙලින් රුපියල් 3,2500 බැගින් දඩ නියම කරලා තියෙනවා කියලා පත්තරේ වාර්තා කරන ආකාරයයි මේ දක්නට ලැබෙන්නේ. කොළඹ සරසවි තර්ස්ටන් කැන්ටින් වලට දඩගසයි කියලා. හරි, ඒ කතාවලින් පස්සේ අපි අනිත් කතන්දර කීපයකටයි මේ වෙලාවේ සූදානම් වෙලා ඉන්නේ. අතුල්පිට වාර්තාවලට යමු. ඒ අතරේ සසදන්න කතාවකුත් තියෙනවා. නැවත වතාවක් පත්තර දෙකක් වාර්තා කරන ආකාරය. ලංකාදීපයේ මෙන්න මේ වගේ සටහනක් අරගෙන එනවා. අක්කාගේ සැමියා මගුල්දා මනමාලිය අරන් පැනලා. එමයි වාර්තා කරන්නේ. වසර 7ක් හිරේ. කෑගල්ලේ ජයරත්න විල්ලරයි සටහන. මගුල්දා මනමාලයා තනිකර දමා මනමාලිය රවටාගෙන ගොස් ඇය සමග රැයක් ගත කළ මනමාලියගේ සහෝදරියගේ සැමියාට අවුරුදු 7ක සිරදඬුවමක් සහ රුපියල් 10,000ක දඩයක් නියම කළ කෑගල්ල මහාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා මනමාලියට රුපියල් 50,000ක වන්දියක් ගෙවන්නයිද නියෝග කරනවා. දැන් මෙතනදී මේ කියන්නේ මගුල්දා මනමාලයා තනිකර දමා මනමාලිය රවටාගෙන ගොස් ඇය සමග රැයක් ගත කළා කියලා. එතකොට මනමාලි බබාද කියලා ඔබට හිතෙන්න පුළුවන්. හැබැයි මේක තව චුට්ටක් පැහැදිලි කරගමු මෙන්න මේ සටහනෙන්. මදු සමය ගත කිරීමට ගොස් සිටියේදී පැහැරගෙන ගොස් අතවර කළ මනාලියගේ මස්සිනාට දඩ හා සිර දඬුවම්. මම දැන් ටිකක් පැහැදිලි වෙයි. මීට වසර 13කට පෙර මදු සමය ගත කිරීමට ගිය මනාලියක් පැහැරගෙන ගොස් අතවර කළ මස්සිනා චෝදනා දෙකකට වරදකරු බවට තීන්දුව කළ කෑගල්ල පළාත් බද මහාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා චෝදිත විත්තිකරුට
පළමු චෝදනාවට වසර 2ක බරපතල වැඩසහිත සිරදඬුවමක් හා රුපියල් 2500ක දඩයක්ද දෙවන චෝදනාවට වසර 7ක බරපතල වැඩසහිත සිරදඬුවමක් හා රුපියල් 7500ක දඩ මුදලක්ද ගෙවන ලෙස පසුගියදා නියෝග කළා. අක්කට අසනීපයි කියලාලු අරගෙන ගිහිල්ලා තියෙන්නේ. අවුරුදු 13කට පෙර කතන්දරයක් එන්නේ. ඊළඟ සටහන දිනමින පත්තරේ වාර්තා කරන්නේ. පත්තරේ තියෙන විදිහටම කියන්නම් පාසලක සිද්ධියක් නිසා. කුරුණෑගල ජනාධිපති බාලිකාවෙන් මව්පියන්ට අමුතු ලියවිල්ලත් එක්කයි වාර්තා කරන්නේ. කුරුණෑගල ජනාධිපති බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් සම්බන්ධයෙන් පාලනාධිකාරිය විසින් ගන්නා වූ ඕනෑම තීරණයකට එකඟ වන බවට වූ ලියවිල්ලකට එම සිසුවියන්ගේ මව්පියන්ගේ අත්සන් ලබා ගැනීමෙන් සිටින බව දිනමින වෙත වාර්තා වෙනවා කියලා පත්තරේ කතා කරනවා. ඒ මොකද්ද කියලා හොයලා බලන්නයි තියෙන්නේ. ඊළඟ කතාව මේ. තරුණයෙකු ලෙස වෙස්වලාගෙන බාල වයස්කාරියට පෙම් කළ තරුණිය අත්අඩංගුවේ. එහෙම සටහනක් තියෙනවා. තරුණයෙකු ලෙස වෙස්වලාගෙන ගොස් 15 අවුරුදු බාල වයස්කාර තරුණියක් සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇව ඇගේ දෙමාපියන්ගේ බාරකාරත්වයෙන් පැහැරගෙන ගිය 25 අවුරුදු තරුණියක් කටාන පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නවා. කතාව තේරුණානේ ඔබටනේ. තරුණයෙකු ලෙස වෙස්වලාගෙන බාල වයස්කාරියකට පෙම් කරන තරුණිය අත්අඩංගුවේ කියලායි පත්තරේ වාර්තා කරන්නේ. ඊළඟට විදේශ වාර්තා පත්තර දෙකකට අද යනවා. මුලින්ම ලංකාදීපේ ලෝවට. ඉන්දීය පොලිස් නිලධාරීහු මාවෝ බෙදුම්වාදීන් සමග ගැටෙති කියලා පත්තරේ වාර්තා කරනවා. ඊජිප්තුවේ ඇමරිකා තානාපති ආපසු කැඳවයි. මැද පෙරදිග සොසන වෛරසයෙන් දකුණු කොරියාවේ 7 දෙනෙක් මිය ඇති. තවත් යෝධ ග්‍රාහකයක් පෘථිවිය දෙසට එනවා. හැපුණොත් ලෝක විනාශය. තවත් යෝධ ග්‍රාහකයක් මේ වසරේ සැප්තැම්බරයේ පෘථිවිය දෙසට පැමිණෙන බවත් ඒ පෘථිවියේ හැපුණොත් ලෝක විනාශය සිදුවිය හැකි බවත් ඇතැම් තාරකා විද්‍යාඥයෝ බිය පළ කරනවා. දැන් මේ කතාව මෙතනින් අතර කරලා ඒකේ තවත් කතාවක් වෙන පත්තරයක තියෙනවා. එතනට යන්න සූදානම් වෙන්නේ මොකද අපි ඒක කියපු ආකාරිනුත් ඔබට බියක් දැනෙන්නට ඇති. තවත් යෝධ ග්‍රාහකයක් පෘථිවිය දෙසට එනවා හැපුණොත් ලෝක විනාශය කියලා. කලබල වෙන්න එපා. මේකත් බලලා ඉන්න. මේ දිවයින විදේශ වාර්තා. මෙන්න කතාව. දැවැන්ත උල්කාපාතයක් පෘථිවියේ ගැටෙන ප්‍රචාරයේ අසත්‍යයක්. ඇමරිකානු නාසා ආයතනය කියන්නේ. මේ වසරේ සැප්තැම්බර් 22 සහ 28 අතර සමයේ දැවැන්ත උල්කාපාතයක් පෘථිවියේ ගැටෙන බවත් ඉන් පෘථිවිය විනාශ වන බවටත් දියත් වී ඇති ප්‍රචාර නාසා ආයතනය ප්‍රතික්ෂේප කරනවා කියලා පත්තරේ වාර්තා කරනවා. තවත් සටහන් කීපයක් තියෙනවා. ISIS ත්‍රස්ත සංවිධානයේ බිහිසුණු අලුගෝසුවා ලිබියානු සංක්‍රමණිකයන් අතර සිටි ජාවාරම්කරුවන් 5 දෙනෙක් අත්අඩංගුවට. සූට්කේසයක සංගවා ස්පාඥයට ගෙන දරුවා 80. ඊට අදාළ ඡායාරූප තියෙනවා. පුළුවන් නම් බලන්න දකුණු පස උඩම තියෙනවා. සූට්කේසයක සංගවාගෙන ආපු දරුවා ඒ ආපු ආකාරයත් ඔබට දැක බලා ගන්නට හැකියාව ලැබෙනවා. දකුණු අප්‍රිකානු වනෝද්‍යානයේ ලිඳකට වැටුණු ජිරාෆ් බේරා ගනී. ඊළඟට ක්‍රීඩා වාර්තාවක් දිවයින පත්තරෙන්. ශූරයන්ගේ කුසලානයට වරම් ලැබීමට නම් පාකිස්තානයේ ශ්‍රී ලංකාව පැරදිය යුතුමයි. වාර්තාව චමිල කරවිටගෙන්. ලබන 2017 වසරේ පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා වරම් ලබා ගැනීමට නම් ශ්‍රී ලංකාව සමගින් වන එක්දින තරඟාවලිය ජය ගැනීම පාකිස්තානු පිළට අනිවාර්ය තත්ත්වයක් බවට පත්ව තිබෙනවා. එවනම් සටන ගොඩක් උණුසුම් ආකාරයක් ගනී. මොකද ශූරයන්ගේ කුසලානයට වරම් ලබන්න පාකිස්තානය ලංකාව පරද්දන්න ඕනේ. ඒ තරම් පහළ මට්ටමක පාකිස්තානයේ ඉන්නේ. ශ්‍රේණිගත කිරීමේ ඉහළට එන්න ලංකාව පරාජයට පත් කළ යුතුමයි. උණුසුම් තරඟාවලියක් බලා ගන්න පුළුවන්කම ලැබේවි. අතුල්පිට වාර්තා අවසන්. අපි වැඩිදුර වාර්තාවකටයි සූදානම් වන්නේ. අධ්‍යාපන අමාත්‍යවරයා ඊයේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව අදහස් දක්වනවා. ඒ මොනවද කියලා මෙන්න බලන්න. පසුගිය කාලේ පක්ෂය බෙදන්න කඩන්න නායක විනාශ කරන්න කොච්චර උත්සාහ කරාද රාජපක්ෂ රෙජීමේ විසින් ඒ අමාරු කාලේ පක්ෂය ආරක්ෂා කරලා අපේ නායකත්වයට පුළුවන් වුණා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පුළුවන් වුණා ජයග්‍රහණය කරා මෙහෙවන්න. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ රාජපක්ෂ මහත්තයාට බැරි වුණා ඒ කටයුත්ත කරන්න. පක්ෂය දැන් අද දෙකට කරන දැනට රාජපක්ෂ මහත්තයාලපත් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔය විනාශ කරන්න හදන කණ්ඩායම් වලට කියනවා පක්ෂයේ සභාපතිත්වයට ගරු කරලා 60 වෙනි සංවත්සරේ සමරන්න කියලා අපි ප්‍රකාශ කරනවා. අපේ පක්ෂයේ සංවත්සරවලදී පක්ෂය කඩන්න ගියාට අපි කඩන්න දුන්නෙත් නෑ. සිරිකොතර ගැහුවා කඩාගෙන ආවා. අපි දක්ෂ වුණා පක්ෂය ආරක්ෂා කරලා ඉවරලා මෙතනට ගේන්න. කාටුන් පෙළයි ඊළඟට තියෙන්නේ
විවිධ කාරණා ඔස්සේ ලියවුණු ඇඳුණු කාටුන් ගණනාවක් තියෙනවා. අපි ඒවා බලමු කෙටි විරාමයක් කරන්න. කාටුන් පෙරටයි සූදානම් වෙලා ඉන්නේ. 20 කවද හරියටම හරියයිද? 20 තාමත් හරි ගිහින්නේ. හරි යන ලකුණු පහළ වෙලා ඒත් මතවාද ගොඩයි. කොහොම හරි 20 එළියටම ගන්න ඕනි. මෙන්න ඒ සඳහා දරන ප්‍රයත්නය කාටුන් එක්ක. දිවයින පත්තරේ උදේ විමලසිරිගේ කාටුන් එක. කිකිලිගෙන් නෙමෙයි බිත්තරේ ගන්න හදන්නේ. 20 කියන බිත්තරේ එළියට ගන්න හදන්නේ හංසයාගෙන්. මෙන්න හංසයාගේ බඩපැත්ත තෙරපන ආකාරයක් දක්නට ලැබෙනවා. කවුද වර්තමාන ජනාධිපතිවරයා? බේසම අල්ලන්නේ වාසු සහෝදරයා. සහායට ඉන්නවා මහාචාර්ය තිස්ස විතාරණ. දෙන්න කල්පනා කරනවා කොයි වෙලාවෙ 20 වැටෙයිද 20 වැටෙයිද 20 බිත්තරේ හංසයක් කොයි වෙලාවෙ දායිද කියලා. කිකිලි නෙමෙයි දාන්නේ 20 දාන්නේ හංසයා. ඊළඟට 20 ගැනම කවියක් තියෙනවා. ලංකාදීපේ තලන්ගේ අනේද කියන්නේ. 19ට වෙච්ච දේත් මතක් කරගෙන මේක අහන්න. මේ මොහොතේ රටේ තීරක අංකය 20යි. පිරිසක් ඊට එරෙහිව අවි පෙළ ගස්සයි. බියවනු කුමට ඔය ලෙඩ කපුටකු කැස්සයි. ඡන්දේ දාට හැම කපුටම අත උස්සයි. 19 ගැන කොයිතරම් කතා කළාද? ඡන්දේ දවසේ අත ඉස්සුවා. දැන් අනේද කියන්නේ කවියෙන් තලන් කියන්නේ ඡන්දේ දාට හැම කපුටම අත උස්සයි කියලා. අපි බලමු මේක ඇත්ත වේද කියලා. ඒතුමා මුණ ගැහෙන්නට මහින්ද රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා. ඉස්සර මහින්ද රාජපක්ෂ මහත්තයා ඉස්සරහා ඒතුමා හිටියේ ස්ටූල් එකේ. අද වෙනස බලන්න ලංකාදීපේ තලන්ගේ ඒතුමා. සෝෆා එකේ ඉඳගෙන ඉන්නවා සැපට ඒතුමා. ස්ටූල් එකේ ඉඳන් ඉන්නේ කවුද? බංකුවේ ඉඳන් ඉන්නේ අද මහින්ද රාජපක්ෂ මහත්තයා. මහින්ද රාජපක්ෂ මහත්තයා නෝ මොකේ රනිල් මං ගැන කියන්නේ? අප්පා සර්ට පුදුම විදියට ස්තුති කරනවානේ. ඈ ඒ මොකෝ බං? ශ්‍රී ලංකා එක කෑලි වලට කඩලා දානවා කියලා. ඒකයි ස්තුති කරන්න යන්නේ. මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්න සාටකයකින් බෝම්බයක් බැදගත්ත කෙනෙක් එනවා. මෙන්න භයංකාර අත්දැකීම බලන්න ලංකාදීපේ දාසගේ කාටුනය. බන්දුලගුණ වර්ධන මන්ත්‍රීතුමාණන් අනේ මේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්න ඉන්නේ බෝම්බෙ පිටේ බැඳගෙන. අර බලන්න බැඳගෙන ඉන්නේ කුරහන් සාටකයකින් බැඳගෙන ඉන්නේ. කාගේ ඇඟටද පයින්නේ? අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇඟට පයින්නයි සූදානම් වන්නේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් බන්දුලගුණ වර්ධන මහත්තයාගෙන්. විශ්වාසභංගය ගැන කියන්නේ. හැබැයි පුංචි ප්‍රශ්නයක් තියෙනවා. කාර්යාල දෙකක් එකම තැනක තියෙනවා. ඉස්සරහා සහ පිටිපස්සේ. ඒ කාර්යාල දෙක මොකක්ද? ලංකාදීපේ දාසහප් වලානගේ ස්වාරිස් මෙන්න. හොඳට බලන්න පළවෙනි කාර්යාලයේ විශ්වාසභංගය අත්සන් කරන ස්ථානය. ඒක දිහා මුලින්ම දැකලා තියෙන සුවාරිස්. ඊට පස්සේ සයිඩ් එකෙන් ගහලා තියෙනවා පිටිපස්සේ පැත්තේ තියෙනවා ඉල්ලාස් කරගන්න ස්ථානය. ඉස්සරහා තියෙනවා විශ්වාසභංගය අත්සන් කරන ස්ථානය. එතනම පිටිපස්සේ තියෙනවා ඉල්ලාස් කරගන්න ස්ථානය. ඊළඟට අමුඩ ලේන්සුව පිටින් චණ්ඩි පාට් එකක් දානවා විමල් වීරවංශ මහත්තයා. ලංකාදීපේ තලංගම ජයසිංහගේ පලා මල්ලයි මේ. දැන් තියෙන්නේ දඬුවම් දීලා නඩු අහන ක්‍රමයක්. වීරවංශ කිව්වා කියලා ප්‍රවෘත්තියක්. මෙන්න අමුඩ ලේන්සුව ගහගෙන රාජදාස ඉස්සරහට ගිහලා අතක් දික් කරලා කියනවා මතකද අපේ කාලේ මම නඩු හැව්වා. ඊට පස්සේ තමයි ශ්‍රියානි බණ්ඩාරනායක ගෙදර යවුවේ. ඒමයි ස්වාමීනි කියලා ඔළුව අල්ල ගන්නවා රාජදාස. අවසාන කාටුනේටයි මේ සූදානම් වන්නේ. මේ අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනේ මව්බිම් පත්තරෙන්. මෙන්න ප්‍රවෘත්තියක්. අමාරුවේ වැටුණු රජවරුන්ට පිහිට වුණේ භික්ෂූන්. මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ කියන්නේ අභයාරාමයේ මේ දවස්වල ගොඩක් කතා වෙනවා. මෙන්න අභයාරාමයට ගිහිල්ලා චෛත්‍ය මළුව අතු ගන්නවා. කවුද අතු ගන්නේ? අභයාරාම විහාරවාසී මහින්ද. අමාරුවේ වැටුණු රජවරුන්ට පිහිට වුණේ භික්ෂූන් කියලයි මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ කියන්නේ. සමුගන්නම් හැමෝම මේක පුදුම ලෝකයක් සමගින්.